EPF ETF ඉංග්‍රීසියෙන් අහන්න පා සිංහලෙන් කියන්නම් EPF කියන්නේ EPF කියලා කියනවා. සේවක අර්ථ සාධක අරමුදල. EPF කියලා කියන්නේ සේවක අර්ථ සාධක අරමුදල. හරිද? ETF කියලා කියන්නේ සේවා නියුක්ති භාරකාර අරමුදල. EPF කියලා කියන්නේ සේවක අර්ථ සාධක අරමුදල් පනත. ETF කියලා කියන්නේ සේවා නියුක්ති භාරකාර අරමුදල් පනත. හරි. EPF සහ ETF අපි ඒක ලේසියට අපි යොදාගන්නේ EPF ETF කියන වචන දෙක. මේ අකුරු ටික. හරි. EPF සහ ETF. හරි. ඒතර EPF කියලා කියන්නේ අර්ථ සාධක අරමුදල් පනත. ETF කියලා කියන්නේ සේවා නියුක්ති භාරකාර අරමුදල් පනත. හරිද? දැන් පළවෙනි පියවර. පළවෙනි පියවර තමයි මේ දෙකම බලන්නේ. EPF සහ ETF කියන දෙකම අපි ගණනය කරන්නේ දල වැටුපට. දල වැටුපට. එහෙම වචනයක් තියෙනවා. දල වැටුප. දල වැටුප. හරි. දල වැටුප. වචන දෙකක්. වචනයක් තියෙනවා දල වැටුප. ඊට පස්සේ පුතේ මේ දල වැටුපට අමතරව තව අලුත් අපි දන්න වචන එනවා ඉස්සරහට මූලික වැටුප කියලා එකක්. මූලික වැටුප. මූලික වැටුප. ඊළඟට වචනයක් එනවා පොඩ්ඩක් මේ හරියන සුදු පාටයි. ඒක පොඩ්ඩක් පේන එකක් නැහැ මම හිතන්නේ ලියුමට මම එදින් උඩට ගත්තා. සුද්ධ වැටුප. සුද්ධ වැටුප. සුද්ධ වැටුප. ඔන්නෝම වචන තුනක් ඉස්සරහට ඉගෙන ගන්න. ඔක්කොම ටික. දල වැටුප, මූලික වැටුප, සුද්ධ වැටුප. දැන් කියාගෙන යනවා යම් කිසි චූටි හැඳින්වීමක් විතරයි දෙන්නේ. මේකට ඕනේ නැහැ. ඒ තමයි මූලික වැටුප means. ඒ කියන්නේ මූලික වැටුප කියලා කියන්නේ. දැන් ඔයාලා දැකලා තියෙනවද? ඔය එනවා ගාමන්ට් වල එහෙම මේ මොකද්ද? ගාමන්ට් වලින් එහෙම දානෝනේ දැන්නේ. ගෙනල්ලා අරවන්නේ අර කාඩ්බෝඩ් වල. මූලික වැටුප මෙච්චරයි. ධන OT අතිරේක එහෙම කියලා තියෙනවා. නේ? අමතර දීමන. ඊට පස්සේ අර්ථ සාධකය ඔය එක එක ඒවා තියෙනවා. අතිකාල දීමන. ඔහොම ඒව එකතු වෙන OT කියලා කියන්නේ අතිකාල දීමන. හරිද? එහෙම ඒවා එකතු වෙනවා. මූලික වැටුප කියලා කියන්නේ මොන දේවල් ලැබුණත් නැතත් ඌ වැඩ කළොත් ඌට අනිවාර්යෙන් දෙන්න ඕන ගන්න. මූලික වැටුප කියලා කියන්නේ ඌ මාසයක් වැඩ කළාට පස්සේ ඌට අනිවාර්යෙන්ම දෙන්න ඕන ගන්න තමයි මූලික වැටුප. බේසික් එක. ඔය රජේ රස්සා කරන අය හරිය නැත්නම් ප්‍රයිවට් එකේ ස්ථිර වැටුප් හිමි මාසික වැටුප් හිමියන් ඉන්න අම්මල් තාත්තලු නම් එයාලා බලන්න බේසික් කියලා නැත්නම් මූලික වැටුප කියලා ගාණක් තියෙන උඩින්ම. සාමාන්‍ය 10000ක් 12000ක් 15000 පොඩි ගාණක් තියෙන්නේ මූලික වැටුප. හරි. ඒ කියන්නේ ස්ථිර වැටුප. ඒ කියන්නේ ස්ථිරවම ලැබෙන ගාණ. ඊට පස්සේ ඔය තියෙනවනේ පුතේ අහලා ඇතිනේ. විවාහ දීමන, කසාද දීමන, නෝනගේ දීමන, මහත්තයගේ දීමන. මේව නෑ. කොහොම දීමනා වර්ග තියෙනවා. පැමිණීමේ දීමන. ඊට පස්සේ අපි ගත්තොත් එක එක ඒවා තියෙනවා. මතක් වෙන්නේ නැහැ. ඇත්තට දීමනා තියෙනවා. එක එක දීමනා තියෙනවා. පැමිණීමේ දීමනා, ඊට පස්සේ බෝනස් තියෙනවා, අවුරුදු දීමනා තියෙනවා. ඔය එක එක දීමනා වර්ග තියෙනවා. අන්න ඒ මූලික වැටුපට පස්සේ අන්නේ දීමනා ටික. දීමනා. මූලික වැටුපට දීමනා ටික. ඊට පස්සේ අතිකාල කියන්නේ එක්තරා දෙයක දීමනාවක්. අතිකාල මූලික වැටුපට දීමනා අතිකාල ටික එකතු වුණාට පස්සේ තමයි දල වැටුප හැදෙන්නේ. දල වැටුප හැදෙන්නේ. මූලික වැටුපට දීමනා අතිකාල එකතු වුණාට පස්සේ තමයි දල වැටුප හැදෙන්නේ. දල වැටුප. හරිද? ඊට පස්සේ මේ දල වැටුපෙන් එක එක අඩු කිරීම කරනවා. මේ දල වැටුප කියන එකෙන් අඩු කිරීම කරනවා. හරි? අඩු කිරීම වල එකක් තමයි EPF. EPF කියලා එකක් අඩු කරනවා. හරි? ඊට පස්සේ තියෙනවා ණය වාරික. මම මේ කියන්නේ ඉස්සරහට එන්නේ ණය වාරික. ඊට පස්සේ ඔය තියෙනවා මොනවාද මේ වෘත්තීය සමිතිදායක කොහොම ඒවා අඩු වෙනවා. හරි? අන්න එහෙම දල වැටුපෙන්
ඔන්න ඔය අඩු කිරීම ටික අඩු කළාට පස්සේ තමයි මගේ පුතේ එන්නේ සුද්ධ වැටුප. සුද්ධ වැටුප. ତොර සුද්ධ වැටුප එන්නේ සරලව. මූලික වැටුපට දීමනා ටික එකතු වුනහම දල වැටුප. දල වැටුපෙන් අඩු කිරීම අඩු කළාම සුද්ධ වැටුප. කොහොම මතක තියාගන්න. දල වැටුපට මූලික වැටුපට දීමනා එකතු වුණාම දල වැටුප. දල වැටුපෙන් අඩු කිරීම අඩු වුණාම සුද්ධ වැටුප. ඔච්චරයි මතක තියෙන්න ඕන දැනට. ඔය පේලිය. හරි. මෙන්න ඊළඟ කතාව. පුතේ මේ පාඩම ඇතුලේ තනි පුද්ගල ව්‍යාපාර කියන පාඩම ඇතුලේ ඔයාලට මේ දෙක එන්නේ නැහැ. මේ දෙක එන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ ටික එන්නේ නැහැ. මේ ණය වාරිකරෝ මේ වෙන්නේ නැහැ. ඔයාලට තනි පුද්ගල ව්‍යාපාර කියන පාඩම ඇතුලේ එන්නේ මෙන්න මෙච්චරයි. දල වැටුප අඩු කළා EPF අවසානෙට සුද්ධ වැටුප. ඔන්න ඔය තුන විතරයි මේ පාඩම ඇතුලේ ඔයාලට ඕනේ. දල වැටුප EPF සුද්ධ වැටුප. හැබැයි ඇත්තටම කිව්වොත් මෙහෙම නෙමෙයිනේ හැදෙන්නේ. මූලික වැටුපට දීමනා එකතු වෙලා දල වැටුප හැදෙනවා. දල වැටුපෙන් අඩු කිරීම සියල්ල අඩු වුණාට පස්සේ සුද්ධ වැටුප හැදෙනවා. ඕක එනවා අපිට 13 වසරේ. දැනට අපි දැනගන්නවා දල වැටුපයි EPF ටිකයි සුද්ධ වැටුපයි කියලා විතරයි. ඔන්න කතාව. හරි. සුද්ධ වැටුප. මෙන්න අහගන්න. සුද්ධ වැටුප කියලා කියන්නේ ඇත්තටම සේවකයට මුදලින් ගෙවන ගාණ. ඇත්තටම සේවකයට මුදලින් ගෙවන ගාණ. දැන් කොච්චර මූලික වැටුපක් තිබ්බත් ඒකට දීමනා එකතු වෙලා දල වැටුප හැදුනා. හැබැයි දල වැටුප නෙමෙයි අපි ගෙවන්නේ. මොකද්ද? දල වැටුපෙන් මේ අඩු කිරීම අඩු වුණාට පස්සේන සුද්ධ වැටුප තමයි සේවකීන්ට ගෙවන්නේ. ඔය අම්මලා තාත්තලා ඒ තියෙනනේ වැඩ කරන අය ප්‍රයිවට් වල රජයේ වුණත් වැඩ කරන අයගේ හොඳට බලන්න. අවසානයේ එනවා උත්තරයක් net ඒ කියලා. net කියලා ඇති. සුද්ධ net salary. අන්නේ net salary කියලා කියන්නේ මේක. අම්මගේ තාත්තගේ බැංකු ගිණුමට වැටෙන්නේ මෙන්න මේ ටික. මේක වැටෙන්නේ නැහැ බැංකු ගිණුමට. මේක වැටෙන්නේ සුද්ධ වැටුප. ඒතර ඇත්තටම මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුප. හොඳට බලන්න ඔය මාසික පඩි හම්බ වෙන අයගේ හොඳට බලන්න ඇත්තටම ගෙවන්නේ සුද්ධ වැටුප. මේක තමයි මුදලින් ගෙවන්නේ. එතකොට මම මේක ඉස්සරහින් තව වචනයක් ලියා ගන්නවා. මුදලින් මම උච්චාරය ලියන්නේ. එතකොට මුදලින් ගෙවන්නේ මොන වැටුපද? සුද්ධ වැටුප. මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුප. ඕක මතක තියාගන්න ඕන. හරිද? හරි. දැන් එනවා ඊළඟ කොටසට. ඊළඟ කොටස. ඒ තමයි EPF. ඔන්න ලියනවා මම දැන්. EPF සිංහලෙන් කියන්නේ අර්ථ සාධක අරමුදල. EPF. මේ EPF බෙදනවා කොටස් දෙකකට. EPF බෙදනවා කොටස් දෙකකට. එකකට කියනවා සේවක දායකය. අනිත් එකට කියනවා සේව්‍ය දායකය. එකක් සේවක දායකය අනිත් එක සේව්‍ය දායකය. හරිද? හැබැයි පුතේ මේ සේවක දායකය වුණත් සේව්‍ය දායකය වුණත් දෙකම බලන්නේ දල වැටුපට. ගැලපීම ඇතුලේ අපි සේවක දායකය වුණත් සේව්‍ය දායකය වුණත් දෙකම ගණනය කරන්නේ දල වැටුපට. ඒක මතක තියාගන්න. දල වැටුපට. ඊළඟ කතාව. හරි. සේවක දායකය කියන එක EPF වල සේවක දායකය. ඒ කියන්නේ සේවකයා EPF කීයක් දායක කරගන්න ඕනද? EPF විදියට සේවකයාගේ වැටුපෙන් කීයක් අඩු වෙනවද මේ තියෙන්නේ? හොඳට මතක තියාගන්න පුතේ.
දල වැටුපෙන් අඩු වෙන්නේ EPF වල සේවක දායකය දල වැටුපෙන් EPF දෙකම අඩු වෙන්නේ අඩු වෙන්නේ සේවක දායකය විතරයි. අපෝ කියනවා EPF වලින් දෙකක් තිබ්බට දල වැටුපෙන් අඩු වෙන්නේ සේවක දායකය විතරයි. උතර මතක ගන්න සේවක වෙන වචනේ සේවක. හැබැයි ඊට අමතරව තව එකක් තියෙනවා සේව්‍ය දායකය. දැන් දන්නවාලා දහම් පාසල් ගියපු ළමයි නම් දන්නෝ නේ බණ අහපු ළමයි නම් දන්නෝ සේව්‍ය කියන්නේ කවුද? සේව්‍යයන් අයිතිකාරයා. සේවකය කියන්නේ වැඩ කරන කෙනා. සේව්‍ය කියලා කියන්නේ අයිතිකාරයා. එහෙනම් සේවකයගේ ටික වැඩ කරන කෙනාගේ ටික විතරයි දල වැටුපෙන් අඩු වෙන්නේ. හරි. හරිද? ඔන්න කතාව. එතකොට දල වැටුපෙන් අඩු වෙන්නේ මොන ටික විතරයිද? සේවක ටික විතරයි. එහෙනම් දල වැටුපෙන් සේවක ටික අඩු වුණාම තමයි සුද්ධ වැටුපෙන්නේ. හැබැයි ඔක්කොම EPFද? ඔක්කොම EPF ටික අඩු වෙන්නේ නෑ. මොන ටික විතරයිද? සේවක ටික විතරයි. සේවක දායකය විතරයි. එනවා මේ පැත්තට. එතකොට මෙතනින් යම් කිසි දෙයක් තේරෙනවා. ඒ තේරෙන්නේ මොකක්ද? මේ සේවක දායකය තියෙන එක තියෙන්නේ කොහෙද? සේවක දායකය තියෙන්නේ කොහෙද? දල වැටුප ඇතුලේ. ඇයි? දල වැටුප ඇතුලේ EPF සේවක දායකය තියෙන හින්දා තමයි ඒකෙන් අඩු කරලා සුද්ධ වැටුප ගත්තේ. එහෙනම් දල වැටුප හොඳට මතක තියාගන්න. දල වැටුප කියන එක ඇතුලේ EPF සේවක දායකය තියෙනවා. දල වැටුප කියන එක ඇතුලේ EPF සේවක දායකය කියන එක තියෙනවා. හැබැයි සුද්ධ වැටුප කියන එක ඇතුලේ ඒක නෑ. හේතුවයි දල වැටුපෙන් ඒක අඩු වෙලා තමයි සුද්ධ වැටුප ගත්තේ. එහෙනම් අඩු වෙලා නම් මේක ආවේ. මේක ඇතුලේ මේක නෑ. හැබැයි මේක ඇතුලේ තියෙනවා. එහෙනම් ඊළඟ පේලිය ඔලුවට යන්න ඕන. දල වැටුප ඇතුලේ EPF සේවක දායකය තියෙනවා. හැබැයි සුද්ධ වැටුප කියන එක ඇතුලේ EPF සේවක දායකය නෑ. අපි එහෙනම් සරලව මෙන්න ගත්ත මං ඊතලයක් දැම්මා. ඊතලේ තමයි සේවක දායකය දල වැටුප ඇතුලේ තමයි තියෙන්නේ. හරිනේ මම දෙන්න කිව්වේ. හරි. right. ඊළඟ වැඩේ. උතර බලාගෙන ඉන්න මේවා. හරි ලේසි. ඊළඟට මෙන්න සේවක දායකය මම ගන්නවා දල වැටුපෙන් 110යි. සේව්‍ය දායකය දල වැටුපෙන් 115යි. සේවක දායකය 110යි. සේව්‍ය දායකය 115යි. මොන වැටුපෙන්ද? දල වැටුපෙන්. ඇයි මේ දෙකම ගණනය කරන්නේ දල වැටුපෙන්. හරි. දැන් එනවා ඊළඟ වැඩේ. සේවක දායකය. දැන් ප්‍රශ්නයක් තියෙනවා. සේවක දායකය ගිණුම්ගත කිරීමේ ditth සටහන කිමෙක්ද? නේ? කිමෙක්ද? ඔක්කොටම කලින් දැන් ditth සටහන් කියන්නේ යන්නේ. ditth සටහන. EPF සේවක දායකය. සේවක දායකය කලපන ditth සටහන. වැටුප් හා මේක දැනට මතක තියාගන්න මෙහෙම. වැටුප් හා වේතන පාලන ගිණුම හර. වැටුප් හා වේතන පාලන ගිණුම හර. ගෙවිය යුතු EPF ගිණුම බැර. මේ තමයි සේවක දායකය. මොකද්ද? වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. පාඩම් කරගන්නක් ගාලා. වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. ඒ සේවක දායකය.
හැබැයි සේව්‍ය දායකය එහෙම නෙමෙයි ගිණුම් ගත වෙන්නේ. සේව්‍ය දායකය ගිණුම් ගත වෙන්නේ මෙන්න මෙහෙම. EPF වියදම් ගිණුම හර. EPF වියදම් ගිණුම හර. ගෙවිය යුතු EPF ගිණුම බැර. සේවක දායකය නම් වැටුප්පා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. සේව්‍ය නැත්තම් අයිතිකාරයගේ නම් EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. ටක් ගාලා පාඩම් කරගන්න. ඊළඟ එක. ටිකෙන් ටිකට හොඳට බලන්න. දෙකම සේවකයගේ වුණත් සේව්‍යගේ වුණත් දෙන්නගෙම ඒවා ගෙවිය යුතු EPF ගිණුමට බැර. මේ දෙකම කාගෙද කියලා අදාළ නැහැ. EPF කොටස් දෙකම ගෙවිය යුතු EPF ගිණුමට බැර පුතේ. හොඳට බලන්න. ඉස්සරහන් දෙකේම එහෙම තියෙනවා. හැබැයි මේ ඉස්සරහන් දෙක එකක් කරන්න බෑ හොඳේ. ඉස්සරහන් දෙක කවදාවත් එකක් කරන්න බෑ. නමුත් දෙකේම එකම ගිණුමකට බැර වෙනවා. එහෙම මතක තියාගන්න. ගෙවිය යුතු EPF කියන එකට දෙන්නගෙම ඒවා බැර වෙනවා. ඒක මතක තියාගන්න. හරි. ඉවර නැහැ. දැන් ඊළඟ එක්කෙනා. තව වචනයක් අපිට ඉතුරුයි. කවුද? ETF. දෙකම එක සැරේ යන්නේ. ETF. ETF කියලා කියන්නේ සේවා නියුක්ති භාරකාර අරමුදල. සේවා නියුක්ති භාරකාර අරමුදල. උදේ මේකේ කොටස් දෙකක් නැහැ. මේකේ එකයි. ඒක දරන්නෙම ETF කියන එක දරන්නෙම සේව්‍ය. ඒ කියන්නේ අයිතිකාරය. ETF කියන එක සම්පූර්ණයෙන්ම දරන්නේ අයිතිකාරය. ඔත්තට ඒක මතක තියාගන්න. අයිතිකාරය. ETF ඔක්කොම කවුද දරන්නේ? අයිතිකාරය. ETF කියන එක ගිණුම්ගත වෙන්නේ ETF වියදම් ගිණුම හර. ETF වියදම් ගිණුම හර. ETF වියදම් ගිණුම හර. ගෙවිය යුතු ETF ගිණුම බැර. පොඩ්ඩක් පේනව අඩුයිනේ. ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැර. ඔන්න දිත්ත සටහන. ඔච්චරයි. ETF කියන්නේ ඔච්චරයි. ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැර. ඔන්න දිත්ත සටහන් තුන තමයි මේ පාඩමේ ගැළපීමට අදාළ. මොකද්ද? සේවක EPF නම් සේවක EPF වැටුප්පා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. EPF සේව්‍ය නම් EPF වියදම් ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර. ETF නම් සම්පූර්ණයෙන්ම දරන්නේ සේවකයා නෙමෙයි සේව්‍යයා. ETF වියදම් ගිණුම හර ගෙවිය යුතු ETF ගිණුම බැර. ඔන්න දිත්ත සටහන් 3. හරි. දිත්ත සටහන් 3. දැන් වැඩේ. තව දෙනවා මම දිත්ත සටහන්. ඉවර නෑ. මම තව දෙනවා දිත්ත සටහන්. මේක පාඩම් කරන්න තියෙනවා. හරි. පාඩම් කළ යුතුමයි. මේ දල වැටුප. මේ දිත්ත සටහන දෙන්නේ දල වැටුප. දල වැටුපේ දිත්ත සටහන වෙන්නේ වැටුප් හා වේතන වියදම් ගිණුම හර. වැටුප්පා වේතන වියදම් ගිණුම හර. වැටුප්පා වේතන වියදම් ගිණුම හර. වැටුප්පා වේතන පාලන ගිණුම බැර. දල වැටුපේ දිත්ත සටහන තමයි වැටුප්පා වේතන වියදම් ගිණුම හර වැටුප්පා වේතන පාලන ගිණුම බැර. හරි. ඊට පස්සේ EPF සේව්‍ය දායකය හරිනේ. තව එකක් ඉතුරුයි. මොකද්ද? ශුද්ධ වැටුප. ශුද්ධ වැටුප තමයි මුදලින් ගෙවන්නේ. හරි. එහෙනම් ඒක දිත්ත සටහන. වැටුප් හා වේතන
පාලන ගිණුම හර වැටුප්පාවේතන පාලන ගිණුම හර බැර වෙන්නේ එක්කෝ මුදල් පාලන මුදලින් ගෙවුවොත් මුදල් පාලන බැර හැබැයි ගෙව්වේ නැතොත් ගෙවිය යුතු වැටුප්පා වේතන ගිණුම ගෙවිය යුතු වැටුප්පා වේතන ගිණුම බැර එහෙනම් සුද්ධ වැටුපේ මුදලින් ගෙවුවොත් බැර වෙන්නේ කොහෙද මුදල් පාලන ගෙව්වේ නැතොත් ගෙවිය යුතු වැටුප්පා වේතන ගිණුම ගෙව්වොත් මුදල් බැර ගෙව්වේ නැතොත් ගෙවිය යුතු බැර ඇයි ගෙවිය යුතුයිනේ වැටුප් ගෙවිය යුතුයි ගෙවල නැහැ ගෙවිය යුතු නම් ගෙවිය යුතුයි අපි දන්න දේ හර වෙන්නේ වැටුප්පා වේතන පාලන ගිණුමට එනගා වැටුප්පා වේතන පාලන කියලා කියන්නේ වැටුප්පා වේතන පාලන කියලා කියන්නේ පුතේ සිහි වටන ගිණුමක් නැත්නම් తాවකාලික ගිණුමක් සිහි වටන ගිණුමක් නැත්නම් తాවකාලික ගිණුමක් තමයි වැටුප්පා වේතන පාලන කියලා කියන්නේ. ඔන්න ඒකයි කියන්නේ වැටුප්පා වේතන පාලන ගිණුම කියලා කොහෙවත් ආදායම් ප්‍රකාශනයවත් මූල්‍ය දත්ත ප්‍රකාශනයවත් අපි දාන්නේ නැත. ඒක දිත්ත සටහනට විතරයි අපි ගන්නෙ. ඔන්න එකයි. එතකොට ඒක ඉවරයි. ඊළඟ එක. ගෙවිය යුතු EPF කියලා දැන් දෙකක තියෙනනේ. ගෙවිය යුතු EPF කියලා. ඒ දෙකම වගකී. ඒ කියන්නේ එක ගිණුමක් නේ. එක ගිණුමට යන්නේ. එතකොට ඒක වගකීමක්. ගෙවිය යුතු EPF කියන්නේ වගකීමක්. EPF වියදම් කියලා වචනෙම තියෙනවා. මොන ගිණුමක්ද? වියදම් ගිණුම. වචනෙම තියෙනවා වියදම් ගිණුම. ඒතකොට සේව්‍යගේ අයිතිකාරයගේ EPF ටික මොකක්ද ව්‍යාපාරයට? වියදම. මෙතෙන්ට එනවා. වැටුප්පා වේතන පාලන වැටුප්පා වේතන වියදම් කියන්නේ මොකක්ද ගිණුම? වියදම් ගිණුම. වචනෙම තියෙනවා. වියදම් ගිණුම. හරි. දැන් වැටුපනේ සුද්ධ වැටුපනේ එක්ක මුදලින් ගෙවනවා නැත්තම් ගෙවිය යුතු වෙනවා. ගෙවිය යුතු වුණොත් ඒක මොකද්ද? වගකීමක්. ගෙවිය යුතු වුණොත් විතරක් ඒක වගකීමක්. නැත්තම් වත්කම් වල අඩුවීමක්. මුදල්නේ. මේක තමයි අලුත් දේ වගකීම. ගෙවිය යුතු වුණොත් විතරක් ගෙවල නැත්තම් විතරයි ඒක වගකීම. EPF වියදම් වචනේම තියෙනවා. මොකද්ද? ETF වියදම. ETF වියදමක් වචනේම තියෙනවා. ඒ වගේම බැර වෙලා තියෙන කොහෙද? ගෙවිය යුතු වචනෙම තියෙන මොකද්ද? වගකීම්. ඔච්චරයි. එහෙනම් පාලන ගිණුම ET ඒ කියන්නේ වැටුප්පා වේතන පාලන කියන්නේ සිහි වටන ගිණුමක්. ඒක తాවකාලිකයි. ඒක නිකන් ගිණුමක් විතරයි. ඒක පිය වෙනවා. ඊට පස්සේ ගෙවිය යුතු EPF කිව්වහම වගකීම්. EPF වියදම් කිව්වහම වියදම්. වැටුප්පා වේතන වියදම් කිව්වහම වියදම්. ඊට පස්සේ ගෙවිය යුතු වැටුප්පා වේතන කිව්වොත් ඒ කියන්නේ සුද්ධ වැටුප ගෙවල නැත්තම් ඒක වගකීමක්. ETF වියදම් කියන්නේ වියදමක්. ගෙවිය යුතු ETF කියලා කියන්නේ වගකීමක්. දල වැටුප 100යි ගානේ තියෙන EPF සේවක දායකය අඩු වුණාම තමයි සුද්ධ වැටුප එන්නේ. ඒ කියන්නේ දල වැටුප 100 නම් 100යි ඒක වෙනස් වෙන්නේ නැහැ. EPF සේවක දායකය 10ක් වුණොත් සුද්ධ වැටුප 90යි. අපි හිතමුකෝ EPF සේවක දායකය 108යි කියලා. එහෙම වුණොත් සුද්ධ වැටුප 92යි. ගාන 90 වෙනස් වෙනවා. හරි. අපි හිතමුකෝ 115යි කියලා. 115යි කියලා. සේවක දායකය විතරයි හොඳට මතක තියාගන්න සේවක දායකය විතරයි එහෙම 85යි සේවක දායකය හරිනේ සේවක දායකය මෙන්න බලන්න දැන් ගානේ මම කිව්වනේ දල වැටුප කීයද දල වැටුප මේ බලන්න මේක හරි ලේසි මේ මහ ලොකු දෙයක් නෑ දල වැටුප ලක්ෂයයි. දල වැටුප ලක්ෂයයි. ඊළඟට කියනවා
ඊළඟට කියනවා ගාන ඇතුලේ මොකද්ද? දල වැටුපෙන් 110යි සේවක දායකය. දල වැටුපෙන් 110යි සේවක දායකය. එහෙනම් දල වැටුප ලක්ෂය නම් ලක්ෂයට 110ක් කීයද? 10000යි. ඒක හරි සරලයිනේ. ලක්ෂයට 110යි. එතකොට 10000යි. එහෙනම් මෙතනින් මම ගන්නවා EPF සේවක දායකය 10000යි. EPF සේවක දායකය 10000යි. දැන් අපි දන්න දෙයක් තියෙනවා. මොකද්ද? දල වැටුපෙන් EPF සේවක දායකය අඩු වුනහම එන්නේ මොකක්ද? සුද්ධ වැටුප. මම මේ පිළිවෙලට හදන්නේ. සුද්ධ වැටුප. ඔන්න එක දත්තයක් ඉවරයි. සුද්ධ වැටුප. ඊළඟට කියනවා ගානේ මම දල වැටුප ලක්ෂයමයි සේවක දායකය සේව්‍ය දායකය 115යි. සේව්‍ය දායකය 115යි. එතනනෝ 15000. එහෙනම් ඊළඟ එක ලියනවා මම EPF සේව්‍ය දායකය 15000යි. සේව්‍ය දායකය 15000යි. ඊළඟ කතාව ETF කොහොමද කියලා තියෙන්නේ? ඒ දල වැටුපෙන්ම 103යි. දල වැටුපෙන් 103යි. කීයද? 3000යි. එහෙනම් ETF වියදම 3000යි. ETF වියදම 3000යි. දැන් ඔන්න ඔය ටික තමයි ඉලක්කම්. මේ ඉලක්කම් ටික තමයි දැන් අහන්නේ ඔයාලගෙන්. මතක තියාගන්න වැටුප් වියදම කියලා කියන්නේ දල වැටුපට මේ තමයි වැටුප් වියදම. මෙන්න වියදම. ගොඩක් කට්ටිය අහ ප්‍රශ්නයක්. වැටුප් වියදම ඔය තියෙන දල වැටුප. ඊළඟට EPF සේවක දායකයයි සේව්‍ය දායකයයි කියන දෙක එකතු වෙලා ඒ දෙක තමයි යන්නේ. ඒ කියන්නේ ඔතන එනවා 25000ක්. ඔය 25000 තමයි යන්නේ කොහෙද? ගෙවිය යුතු EPF. ගෙවිය යුතු EPF. ඔන්න ඒක. ගෙවිය යුතු EPF. ඊළඟට සුද්ධ වැටුප තමයි මොකද්ද? මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුප. මුදලින් ගෙවූ ගාන සුද්ධ වැටුප. මුදලින් ගෙවූ. ඊළඟට EPF සේවක දායකය මොකද්ද? ඔය තමයි EPF වියදම. ඊළඟට ETF ටික ETF එක කෑලි දෙකක් තැන් දෙකක දානවා. මොකද්ද? එකක් ETF වියදම අනිත් එක ගෙවිය යුතු ETF. වැටුප්පා වේතන පාලන ගිණුම හර වැටුප්පා වේතන වියදම් ගිණුම හර වැටුප්පා වේතන පාලන ගිණුම බැර වෙනවා දල වැටුප. ඊළඟට සුද්ධ වැටුප. සුද්ධ වැටුපේ ඉස්සරහට තමයි වැටුප්පා වේතන පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. වැටුප්පා වේතන පාලන ගිණුම හර මුදල් පාලන ගිණුම බැර හේතුව මුදලින් ගෙවනවා. ගෙවල නැත්තම් මේ අනුව බැර වෙන්නේ ගෙවිය යුතු වැටුප් ගිණුමට බැර අනුවයි. ගෙවල නැත්තම් 90000 90 කියලා කියන්නේ 90000 90000 right. ඊළඟට EPF සේවක දායකයෙක්. EPF සේවක දායකයෙක් ඉස්සරහට මම කියලා තියෙනවා වැටුප් හා වේතන පාලන ගිණුම හර ගෙවිය යුතු EPF ගිණුම බැර 10000. වැටුප් හා වේතන පාලන ගිණුම හර 10000යි. ගෙවිය යුතු EPF ගිණුම බැර 10000. ඊළඟට EPF සේවක දායකය. EPF සේවක දායක ඉස්සරහට මොකද්ද? EPF වියදම් ගිණුම හර 15000යි. ගෙවිය යුතු EPF ගිණුම බැර 15000යි. EPF වියදම් ගිණුම හර 15000යි. ගෙවිය යුතු EPF ගිණුම බැර 15000යි. ඊළඟ ETF එක 3000. ඉස්සරහට මොකද්ද? ETF වියදම් ගිණුම හර 3000යි. ගෙවිය යුතු ETF ගිණුම බැර 3000යි.
ගෙවිය යුතු ETF වියදම් කිනුම හර 3000යි. ගෙවිය යුතු ETF කිනුම බැර 3000යි. ඔන්න ජර්නල් සටහන් සහ මම මුලින්ම කියලා තියෙන්නේ පුතේ 1,38,000ක් නේ. මේක ගැන මම මොකද්ද කියලා තියෙන්නේ 1,38,000 මුදලින් ගෙවා ඇත. බාම් මුදලින් ගෙවන්නේ මොන වැටුපද? සුද්ධ වැටුප. කොච්චර කිව්වද ඒක මම? සුද්ධ වැටුප තමයි මුදලින් ගෙවන්නේ. කොච්චර කිව්වද? දල වැටුප නෙමෙයි අපි මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුප කියලා. ඉතින් මේ සුද්ධ ගෙවා ඇත. ගෙවන්නේ මොකද්ද? සුද්ධ වැටුප. ඔන්න ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. කියපු ඒවා මතක නැහැ. තේරුණා? ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් දල වැටුප 100යි. EPF සේවක දායකය 108යි. 108යි. එහෙනම් සුද්ධ වැටුප කීයද? 92යි. එහෙනම් මේ 1,38,000 සමාන වෙන්නේ කීයද ප්‍රතිශත වලින්? 92ට. එහෙනම් 1,38,000 බෙදනවා 92ෙන්. අපි ಗುಣ කරගන්න දල වැටුප වෙච්ච කීයද? 100ෙන්. 1,38,000 සමාන වෙන්නේ 92ට. 92ෙන් බෙදලායි මේ තියෙන සුද්ධ වැටුප. මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුප. තේරෙන්න ඕන, මතක් වෙන්න ඕන. හොතර බලන්න නෝට් දිහා. එහෙනම් ඒකට සමාන ප්‍රතිශතයෙන් බෙදලා ಗುಣ කරගන්නවා දල වැටුප ප්‍රතිශතයෙන්. එහෙනම් 1,50,000ක් එනවා දල වැටුප. දල වැටුප එනවා 1,50,000ක්. දැන් වැඩි ලේසියිනේ. එහෙනම් 12,000ක් එනවා EPF සේවක දායකය. සේවක දායකය. ඊළඟට 8,000ක් එනවා EPF වියදම නැත්නම් සේව්‍ය දායකය. සේව්‍ය දායකය. ඊළඟට 4,500ක් එනවා ETF වියදම ඒ වගේම ගෙවිය යුතු ETF. ඕන දත්ත ටික. මෙන්න මේ සිංහල තේරුම් ගැනීම අපහසුතාවය. සිංහල තේරුම් ගැනීම මුදලින් ගෙවන්නේ සුද්ධ වැටුප කියලා මතක් වෙන්න ඕන. එහෙනම් සුද්ධ වැටුප ප්‍රතිශතය හදා ගන්න ඕන. ප්‍රතිශතය හදලා මේක සුද්ධ වැටුප ප්‍රතිශතය 92 නම් සුද්ධ වැටුප බෙදන්නේ ප්‍රතිශතෙන්. අපිට ඕන 100ට 100 නම් ගුණ කරන්න 100ට 100ෙන්. එතකොට එනවා දල වැටුප 1,50,000යි කියලා. කියනවා EPF වටිනාකම EPF සේවක දායකය. EPF සේවක දායකය. EPF සේවක දායකය රුපියල් 18,000යි. EPF සේවක දායකය රුපියල් 18,000යි. ඒ වගේම මම කතාවක් කියනවා EPF සේවක දායකයේ ප්‍රතිශතය 110යි කියලා. අඩු වෙන ගාන 110යි කියලා කියනවා. එතකොට අපි දන්නවා EPF සේවක දායකයේ කොච්චර කොහොම වුණත් දල වැටුප කීයද? දල වැටුප ගන්න කීයක් විදියටද? 100ක් විදියට. එහෙනම් දල වැටුප 100ෙන් EPF 10 අඩු වුණාම සුද්ධ වැටුප කීයද? 90යි. ඔන්න ඔහොම එකක් හොයාගන්න. සුද්ධ වැටුප 90යි. දැන් එතකොට දල වැටුප 1,80,000 sorry මේ EPF සේවක දායකයේ 1,80,000 නම් ඒක ප්‍රතිශත වලින් සමාන වෙන්නේ කීයටද? 10ට. ඒක ප්‍රතිශත වලින් සමාන වෙන්නේ 10ට. එහෙනම් 18,000 කියන එක 10ෙන් බෙදලා අපි දල වැටුප හොයාගන්න 100ෙන් ගුණ කරනවා. මේක තේරෙන්න ඕන. මේක දුන්නේ EPF සේවක දායකය. සේවක දායකයේ ප්‍රතිශතය 10යි. එහෙනම් 18,000 සමාන වෙන්නේ 10ට හින්දා 10ෙන් බෙදනවා. අපිට ඕන දල වැටුප හොයන්න නම් 100ෙන් ගුණ කරනවා. ඒකෝක තේරෙන්න ඕන. 1,80,000යි දල වැටුප. දල වැටුප 1,80,000යි. දැන් කතාව මොකද්ද? දල වැටුප 1,80,000 නම් EPF සේවක දායකය 18,000 නම් සුද්ධ වැටුප කීයද? 1,62,000යි. සුද්ධ වැටුප 1,62,000යි. මෙන්න සුද්ධ වැටුප. සුද්ධ වැටුප 1,62,000යි. දැන් කට්ටියට වැරදුන දැන මම සුද්ධ සිංහලෙන් කිව්වා EPF ETF ගලපන්නේ සුද්ධ වැටුපට නෙමෙයි දල වැටුපට කියලා. කට්ටිය ගලපන්නේම සුද්ධ වැටුපට. ගලපන්නේම සුද්ධ වැටුපට. සුද්ධ වැටුපට නෙමෙයි EPF ETF ගලපන්නේ දල වැටුපට. එහෙනම් දල වැටුප 1,80,000ක් නම් සේවක දායකය EPF සේව්‍ය sorry සේව්‍ය. ඒ සේවක දායකයනේ 18,000.
සේව්‍ය දායකය හොයන්න 1,80,000 ගුණ කරන කීයෙන්ද 115ෙන්. එතකොට එනවා 27000. 115ෙන් ගුණ කළා 27000ක් එනවා. ඊළඟට ETF 1,80,000 ගුණ කරන්න ඕන කීයෙන්ද 103ෙන්. එතකොට එනවා 5400. 5400. මේක දැන් දෙකක දානවා. වියදමයි වගකීමයි. වියදමයි වගකීමයි. මේ දෙකේ එකතුව EPF දෙකේ එකතුව වගකීම. EPF දෙකේ එකතුව වගකීම. ඊට පස්සේ EPF සේවක කොටස විතරක්, සේව්‍ය කොටස විතරක් වියදම. සේව්‍ය කොටස විතරක් වියදම. ඊට පස්සේ දල වැටුප වියදම. මුදලින් ගෙවපු ප්‍රමාණය මුදල්. ගෙවලා සුද්ධ වැටුප. ඒ තියෙන සුද්ධ වැටුප ඕන්න ඔච්චරයි. මෙච්චර කියනවා හැම ගානේදීම උගන්නද්දි කියනවා ගානේදි කියනවා මේක ගල EPF PDF ගලපන්නේ දල වැටුපට. කට්ටිය ගලපන්නේ මොකටද? සුද්ධ වැටුපට. ඉතින් ගණන් වර්ධින එක අහන්න දෙයක්